මේ පාඩමේදී මම අර කලින් කිව්වා වගේ ත්‍රිඩාංග සහ ඒ සම්බන්ධ අතුරු මුහුණ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැන තමයි අපි කතා බහ කරන්න යන්නේ. ඒකේ කොටස් කිහිපයක් අපි කතා කරන්නේ නම් ප්‍රධාන වශයෙන් ප්‍රධාන ත්‍රිඩාංග පර්යන්ත අපි කියන ඉංග්‍රීසියෙන් peripheral devices ඒවත් එක්ක තියෙන අතුරු මුහුණත් මොනවද කියන එක. ඊට පස්සේ යතුරු පූර්ව ඒ වගේ ආදාන උපකරණ ප්‍රතිදාන උපකරණ සහ ආචයන උපකරණ ගැන අපි කතා කරනවා. ඊට පස්සේ මධ්‍යම සැකසුම් ඒකකය ගැන අපි කතා කරනවා. ඊට පස්සේ අවසාන වශයෙන් මේ ආචයන උපාංග ගැන අපි කතා බහ කරනවා. ඒතර මේක යටතේ අපිට කතා කරන්න කොටස් කිහිපයක් තියෙනවා. මුලින්ම අපි කතා බහ කරන්න ඕනේ මොනවද ප්‍රධාන දෘඩාංග සංරචක කියන එක. ඒතර මේ ප්‍රධාන දෘඩාංග සංරචක ගත්තාම ඒකේ අපි මුලින්ම කතා කරන්න ඕන දේ තමයි ආදාන උපාංග කියන එක. හරි. දැන් මේවා ගැන පුතාලා දැනටමත් දන්න නිසා මම කැමති පුතාලගෙන් දැනගන්න ආදාන උපකරණ මොනවද කියලා. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් දන්නවා input devices. right right ටෙස්නි මට කියන්න එකක්. mouse එක keyboard එක right අපි ගත්තොත් ඔව් ස්පර්ශකය ස්පර්ශක තීරේ ඉන්න පුළුවන්. තව විශාන් කියලා තියෙනවා mouse keyboard light pen කියලා. ඔව් තව වෙබ් කැමරාව ඔව් වෙබ් කැමරාව. හරි වෙබ් කැමරාව අපිට ගන්න පුළුවන්. තව කියන්න පුතේ මොනවද ගන්න පුළුවන් ඒවා තියෙන්නේ? අපිට ගන්න පුළුවන් යතුරු පූර්ව එක හරි. මොන යතුරු පූර්ව. ඉංග්‍රීසියෙන් කියන කීබෝඩ්. කීබෝඩ් එක පාවිච්චි කරන්නේ අපිට අවශ්‍ය උපදෙස් දත්ත පරිගණකයට ඇතුළත් කරන්න මේක දෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් අපිට ගන්න පුළුවන් මූසික මවුස්. සිංහල වචනත් අපි දැනගන්න ඕනේ නැති එහෙම. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් අපි කියනවා ස්පර්ශක කියලා තියෙන ටච් පැඩ් කියන එක සරලව කිව්වොත් ටච් පැඩ් එක කියන්නේ පුතේ මම රූප සටහනකින් පෙන්නුවේ. දැනටමත් අනෙක් පරිගණකයේ ගොඩක් වෙලාවට මවුස් එක නැතුව පරිගණකය තුලම අපිට ටච් පැඩ් එක තියෙනවා. මේ ටච් පැඩ් එක තමයි මෙතනදී අපි කතා බහ කරන්නේ. අපේ ටච් පැඩ් එතනින් එහාට ගිහුවාම පුතේ අපේ තියෙනවා උදාහරණයක් විදිහට ගේම්ස් වල එහෙම ගත්තොත් මෙහෙම යටි
කියනවා ජොයිස්ටික් කියලා කියන පුතේ. ජොයිස්ටික් කියන එක අපි කියනවා මෙහෙයුම් යටි කියලා කියන. මේ අපි කිව්වේ ටච් පෑඩ් එක. මවුස් එක මම දක්වන්න දෙන්නේ පුතාලා දැනටමත් දන්න නිසා. ජොයිස්ටික් කියන උපකරණය මෙන්න මේ වගේ. ගොඩක් වෙලාවට අපි පරිගණක ක්‍රීඩාවලදී පාවිච්චි කරනවා. ඊට පස්සේ ස්පර්ශක තිරය කියන එකත් අද වෙනකොට අපි ගත්තොත් ටැබ්ලට් පරිගණක කියලා. ටච් ස්ක්‍රීන් එක කියන එක ගන්න පුළුවන්. ගොඩක් පරිගණක අද වෙනකොට ස්ක්‍රීන් එකක් විදිහට තමයි තියෙන්නේ. ටච් ස්ක්‍රීන් එක කියන එක තියෙනවා. මේ ඇත්තටම ගත්තොත් මෙන්න මේ උපකරණ ඔක්කොම ගත්තොත් පුතට පෙනෙයි අපි ඇත්තටම ගත්තොත් එක වගේ මේවා. හරි? මොකද මේ එක වගේ කියලා කියන්නේ මේ ඔක්කොම අපි කියන මේ දැක්වීම පාංග නේද ඇරෝ එකක් ගොඩක් වෙලාට ඇරෝ එක නේද කර්සර් එකක් අපි එහා මෙහා කරමින් තිරය මත අපිට ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි මේකට විශේෂ නමක් පාවිච්චි වෙනවා. මේවට අපි කියනවා ඔව් දන්න අය කියන පොතේ ටෙස්නි මතකද මේකට මොකද්ද කියන්නේ කියලා? ඔව් අපි මේකට කියනවා දැක්වීමේ පාංග. දැක්වීමේ පාංග කියලා කියනවා. එහෙම නැත්නම් යොමු උපාංග කියලාත් කියනවා. කියනවා අපි ඉංග්‍රීසියෙන් pointing devices. right දැක්වීමේ උපාංග. එහෙම නැත්නම් pointing devices කියලා කියනවා. right ඊළඟට තව තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තහම අපි මේක යටතේ අපි කතා කරන තව කොටසක් තියෙනවා. අපි මේවට කියනවා ඍජු ආදාන උපාංග කියලා. ඒ කියන්නේ මේ තොරතුරු කෙලින්ම පරිගණකයේ තුලට යන්න පුළුවන් උපාංග කියලා තමයි අපි මෙතනදී කියලා කියන්නේ. එතකොට මේ ඍජු උපකරණ ගත්තොත් ඍජු ආදාන උපාංග කියනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියන පොතේ direct entry කියලා. හරි? direct entry කියලා තමයි මේවට කියන්නේ. මම මේකට උදාහරණ කීපයක් දීලාම පටන් ගන්න. මේ ඍජු ආදාන උපාංග කියලා ගත්තහම අපි ගොඩක් වෙලාවට පුතාලා දන්නවා මේ කාඩ්පත් තියෙනවා. විවිධ කාඩ්පත් ඒ කියන්නේ අපි ATM කාඩ් එක වේවා ක්‍රෙඩිට් කාඩ් වේවා මේවා දැන් උදාහරණයක් විදිහට පරිගණක ගත ආයතනයකට ගිහුවාම
ඒගොල්ලෝ මේ අපිට කිසියම් මුදලක් ගෙවන්න අවශ්‍ය වුණොත් මේ කාඩ් පත දීලා කාඩ් පතෙන් කෙලින්ම ඒ අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා පොඩි උපකරණයකුත් තියෙනවා. එතකොට මේ උපකරණ ගොඩක් වෙලාවට අපි කියනවා මැග්නටික් කාඩ් එහෙම නැත්නම් මැග්නටික් ස්ට්‍රිප් රීඩර් කියලා තමයි කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ තියෙන කාඩ් පතක් කියවන උපකරණ වලට තමයි පුතේ අපි ගොඩක් වෙලාවට මේකට කියන්නේ. මේ කාඩ් පතක් ගත්තාම මම කාඩ් පතෙන් පටන් ගන්නම්කෝ. හරි. එතකොට ATM කාඩ් පතක් ගත්තාම මේ ATM කාඩ් පතේ විවිධ තොරතුරු මේකේ තියෙනවා. කාඩ් පත ගත්තාම මේකේ විවිධ තොරතුරු තියෙනවා. මම මේකේ රූප සටහන කියන පුතේ පටන් ගන්නම්කෝ. එතකොට අපි ATM එකක් ගත්තාම අපි මේ තියෙන්නේ ක්‍රෙඩිට් කාඩ් පතක්. මේක තොරතුරු ගණනාවක් තියෙනවා පුතේ. දැන් උදාහරණයක් විදිහට දැන් අලුත් මේ වල තියෙනවා මේ චිප් එකක්. හරි. දැලගේ අම්මලා තාත්තලා ගාව මේ කාඩ් පත් තියෙන්න පුළුවන් චුට්ටක් අරගෙන බැලුවොත් වෙන්නේ. මේකේ තියෙනවා මේ චිප් එකක් තියෙනවා. මොකද සමහර උපකරණ කෙලින්ම මේ චිප් එක තමයි කියවන්නේ. ඒතර පැරණිව තමයි මේ මැග්නටික් ස්ට්‍රිප් එක කියන එක තිබ්බේ. නේද? එතකොට මේ මැග්නටික් ස්ට්‍රිප් එකෙන් තමයි මේ අවශ්‍ය තොරතුරු තියෙන්නේ. මේකේ තියෙනවා පුතේ අංකයක් තියෙනවා සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් අංකයක් තියෙනවා. කල් ඉක්ොත් වීමේ දිනයක් තියෙනවා. හරි. ඊට පස්සේ අපේ සිකියුරිටි කෝඩ් ආරක්ෂිත මේ අංකයක් තියෙනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා අපිට කිසියම් මුදලක් ගෙවන්න අවශ්‍ය නම් මේ සිකියුරිටි කෝඩ් කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට මේක එහෙම නැත්නම් දැන් අලුතින් ඒවල මේ සංකේතයක් තියෙන පොතේ මේ සංකේතයේ තියෙන ගොඩක් වෙලාවට අපි කියනවා මේ වයර්ලස්ලි කියන්නේ කාඩ් පත අතරම දැන් ස්වැප් කරන්න ඕනෙත් නැහැ. ඒ ස්වප් කරන්නේ නැතුවත් කාඩ් එක ලං කරාම ඇති සමහර උපකරණවල දත්ත කියවන්න හැකියාව තියෙනවා. මේ කොටස් එක්ක මේවා කියවන උපකරණ වලට තමයි අපි ඔය මැග්නටික් කාඩ් රීඩර් කියලා කියන්නේ. මැග්නටික් කාඩ් රීඩර් කියලා කියනවා. ඒතර ගොඩක් වෙලාවට මේ මැග්නටික් කාඩ් රීඩර් එකක් ගත්තහම ඒක ඒ මොහොතේ පරිගණකයට සම්බන්ධ කරලා ගන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට රූප සටහනකින් බැලුවොත් කාඩ් පත අපි මේ ස්වැප් කරන්න මෙන්න මේ විදිහට පාවිච්චි කරනවා. කාඩ් එක මේකේ ස්වැප් කරපුවාම මේකේ තියෙන තොරතුරු කෙලින්ම අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මේකට අපි චුම්බක තීරු කියවනය කියලා තමයි කියන්නේ. මේවා ඍජු ආදානුපාංග යටතේ තමයි එන්නේ. මම ලයිස්තුවට ගියොත් එහෙනම් මේක යටතේ අපි කතා කරන්න ඕන කොටස් ටික ඍජු ආදානුපාංග යටතට යමු. එතකොට මේකේ කොටස් වල පළවෙනි එක එහෙනම් මේ කාඩ්පත් කියවන එක තියෙනවා. මේකට අපි කිව්වා කියන වචනේ තමයි චුම්බක තීරු කියවනය කියලා. නැත්නම් අපි මේක ඉංග්‍රීසි වචනය ගත්තොත් මේකේ එක එක වචන තියෙනවා. මේකේ මැග්නටික් ස්ට්‍රිප් රීඩර් කියලා කියනවා. ස්ට්‍රිප් රීඩර්. හරි. මේක තමයි මේ නියම වචනේ මේ දීලා තියෙන වචනෙත් එක්ක. එහෙම නැත්නම් මේකට අපි කාඩ් රීඩර් කියලා තියෙනවා. මැග්නටික් කාඩ් රීඩර් කියන අවස්ථාවක් තියෙනවා. මැග්නටික් ස්ට්‍රිප් රීඩර් එහෙම නැත්නම් කාඩ් රීඩර් කියලා කියනවා. හොඳයි. right. තව තියෙනවා මේක අපි ඒක ඇත්තටම කලිනුත් කතා කරලා තියෙනවා.
අපි බාකෝඩ් කියන එක පුතාලා දන්නවා නේ බාකෝඩ් කියන එක පුතාලා දන්නවා. එතකොට මේ බාකෝඩ් වලදී ඒ බාකෝඩ් එක කියවන උපකරණ තියෙනවා. ඒකිනුත් අපි කරන්නේ කිසියම් සංකේතයක් ඇත්තටම දැන් අද වෙනකොට නම් QR කෝඩුත් තියෙනවා. අපි සාමාන්‍ය බාකෝඩ් එකක් ගත්තොත් ඒකේ තියෙන කිසියම් අංකයක් පරිගණකයට ලැබෙනවා. ඒතර ඒක හරහා අපිට පුළුවන් අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඒතර අපි මෙතනදී කතා කරන එක තමයි මේ බාකෝඩ්ස් කියන එක. ඒතර බාකෝඩ්ස් වර්ග කීපයක් තියෙනවා. ඒතර මේ බාකෝඩ්ස් කියන ඒවා ගත්තාම පොතේ ඒකේ තියෙන්නේ ගොඩක් වෙලාට රූප සටහන්. ඔයාලට පෙනෙයි මම පොඩි රූප සටහනක් පෙන්නු. මෙන්න මේ වගේ කෝඩ් එකක් තමයි තියෙන්නේ බාකෝඩ් එක. හරි. ඒතර මේක කියවන්න තමයි අපි උපකරණය පාවිච්චි කරන්නේ. ඒතර මේ කියවන උපකරණය පොතලගේ සාමාන්‍ය අපි පරිගණක ගත කරලා තියෙන තැනකදී නම් මේක කියවන උපකරණේ තියෙනවා. මේ උපකරණය ගත්තොත් ඉස්සරහදී චුම්බක තීරු කියවන්නේ කියන එක ඊට පස්සේ අපි කිව්ව බාකෝඩ් රීඩර් කියන එක. ඒතර මේ බාකෝඩ් රීඩර් කියන උපකරණේ පුතරට පේනවා මේ විදිහට අපිට පුළුවන් නේද? විදිහට පුළුවන් කියවන්න. දැන් මේ බාකෝඩ්ස් හැබැයි දැන් අද වෙනකොට මේක ටිකක් ඇඩ්වාන්ස් අපි කියනවා QR කෝඩ්. තොරතුරු ගණනාවක් තියෙනවා තියෙනවා. QR කෝඩ් එක කියන එක ඇවිල්ලා මෙන්න මේ වගේ. හරි දැන් මේකේ තියෙන ඇත්තටම ගොඩක් වෙලාවට කිසියම් අගයක් විතරයි. ඒතර මෙතනින් එහාට ගිහිල්ලා අපිට අවශ්‍ය ඊමේල් එකක්, ඇඩ්‍රස් එකක්, වෙබ් ලිපිනයක්, විද්‍යුත් තැපැල් ලිපිනය මෙන්න මේ ඕනම තොරතුරක් මේකේ අන්තර්ගත කරන්න පුළුවන්. හරි? එතකොට මේවා රීඩ් කරන ඒවාත් තියෙනවා අර වගේ. හරි? QR code readers තියෙනවා දල වශයෙන් පොතලට පුළුවන් හරි මේ මොබයිල් ෆෝන් එකකිනුත් මේක රීඩ් කරන්න. මේ QR code reader කිව්වහම ගොඩක් වෙලාවට පරිගණකෙනුත් කියවීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් අර වගේම QR code කියවන උපකරණක් තියෙනවා. හරි? QR code එක මෙහෙම කියවන උපකරණක් තියෙනවා. එහෙම නැත්නම් අපි දැන් තියෙන ක්‍රමයේ ගත්තොත් අපි සාමාන්‍ය අපි ගොඩක් වෙලාවට පරිගණක යෙදුමක් ඔයගොල්ලන්ගේ ෆෝන් එක හරහා මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ක්‍රමයට අපි කියනවා මෙන්න මේ විදිහට සම්බන්ධ කරන එකට මේකට කියනවා අපි තීරුකේත කියවන කියන එක තමයි කිව්වේ. එතකොට මේ තීරුකේත කියවනේ කිව්වහම වචන ලියන්නේ රයිට් වචන විතර ලියාගමු. දෙවෙනි කොටස මේ දෙවෙනි එකේනේ තීරුකේත කියවනේ. තීරුකේත කියවනේ කියන එකේ අපි ඉංග්‍රීසි වචනේ ගත්තොත් අපි මේකට කියන්නේ barcode reader. හරි? මේ barcode reader කියන එක තමයි අපි මේක barcode වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා. barcode එක මේකට අපි කියන්නේ QR code එක. QR code QR කේත කියවනේ කියලා කියන්නත් අපිට පුළුවන්. සාමාන්‍යයෙන් මම සිංහල වචනේ දැනට පාවිච්චි වෙන්නේ මේක නිසා මම එතන නතර කරනවා. එතකොට මේ මං කිව්වා අපි දැන් මේ කතා කරමින් ඉන්නේ පොතේ ඍජු ආදාන උපකරණ කෙලින්ම අපිට අවශ්‍ය තොරතුරු ගන්න. ඊළඟ එක තමයි සුහුරු කාඩ්පත්. අර වගේම මේ කාඩ්පත් කියවන තමයි අපි මේකෙදී පාවිච්චි වෙන්නේ. මේවට තමයි අපි කිව්වේ ඍජු ආදාන උපාධිය කියලා.
මට පිටුව දෙන පොතේ ඒකේ වචනේ මට පුතාලට හොයලා දෙන්න ඕනේ. ඔව්. ඒක කියන්නේ ස්මාර්ට් කාඩ් රීඩර් කියන එක මේ සුහුරු කාඩ්පත් කියලා කියන අර මම චිප් එක කියවන එක පුතාලට කිව්වනේ. නේ. මෙන්න මේක. මෙන්න මේ චිප් එක. හරි. ඒතර ස්මාර්ට් කාඩ් රීඩර් එහෙම නැත්නම් ඒකට තමයි අපි ඔය සුහුරු කාඩ්පත් කියවන්නේ කියලා කියන්නේ. ඒතර මේ ස්ට්‍රිප් ඒ කියවන එක වෙනම තියෙනවා. හරි. ස්මාර්ට් කාඩ් වලට වෙනම තියෙනවා පුතේ. දැන් වෙන ඒවට මේ දෙක තුන මේකට සම්බන්ධ කරන්නත් පුළුවන්. ස්මාර්ට් කාඩ් රීඩර් කියලා කියන්නේ කෙලින්ම චිප් එක අපිට බස්සන්න පුළුවන් විදිහට තමයි මේකේ එන්නේ. කාඩ්පත එක තැනකින් අපි ඇතුළත් කරනවා. හරි. මේ චිප් එක කියනකොට කියවන එක රූප සටහනකින් මම පුතාලට පෙන්නුවා. ඒ චිප් එක ඇතුළත් කරන්න තමයි මේකේ තියෙන්නේ ගොඩක් තැන්වල මේක දැන් තනිව විදිහට ගන්න හැකියාව තියෙනවා. සටහනකින් මම පුතාලට පෙන්නුවා. දැන් අද වෙනකොට ඔය සුහුරු කාඩ්පත් කියන එක මෙන්න මේ විදිහට. මේ කාඩ්පතේ පුතාලට පෙනේ මේ චිප් කොටස තමයි මේ ඇතුළත් වෙන්නේ. මේ චිප් එක ඇතුළට මේ චිප් එකේ තියෙන පැත්ත ඇතුළට තමයි අපි දාන්නේ. එතකොට මේක පරිගණකයට අපිට කෙලින්ම ඇතුළත් කරන්න පුළුවන් කියලා කියනවා. මේකේ විවිධාකාරයේ ඇත්තටම චිප් එක කියවන උපකරණ තියෙනවා. පුතාලා වෙළඳ පොළට ගියොත් පරිගණකගත ස්ථානයක පුතාලා මේ ආකාරයට චිප් එක කියවනවා දැකලා ඇති. අපි වචනේ ලියලා අපි ඒක අවසන් කරමු අපි ඊළඟ එකට යමු. එතකොට මේකට අපිට කිව්වා මම පුතාලට කිව්ව වචනේ මොකද්ද ටෙස්නි අපි කිව්ව වචනේ? ටෙස්නි ක්‍රිස්ටියන් මතකද? ඔව්. සුහුරු කියලා කිව්වේ. සුහුරු කාඩ්පත්. ඒකට අපි කිව්වා ඉංග්‍රීසි වචනේ ඒකත් අපි ලියාගමු ස්මාර්ට් කාඩ් රීඩර්. මේ විවිධ කාඩ්පත් තියෙනවා පොතේ. මේ විවිධ කාඩ්පත් වල තියෙන තොරතුරු අපිට පරිගණකයට ගන්න තමයි මේ උපකරණ අපි පාවිච්චි කරන්නේ. right. එතකොට මේ ඔයාලට පොදුවේ කිව්වා අපි කිව්වා මේ ඍජු ආදානපාංග කියලා. එහෙම නැත්නම් direct entry input devices. ඒ කියන්නේ කෙලින්ම අපේ පරිගණකයේ තුරට තොරතුරු ලබා ගන්න පුළුවන් කියන අදහස කතා කරා. හරි. තාමත් මේ අපි කතා කරන්නේ input devices ගැන. ඊළඟ කොටසට අපි ගියොත් ඒකේ තියෙනවා මේ රූප එහෙම නැත්නම් වීඩියෝ ආදාන කිරීමේ පාංග අපි වෙනම කතා කරනවා. පුතල් දන්න වීඩියෝ කැමරාස් තියෙනවා, ඩිජිටල් කැමරාස්, වෙබ් කැම්, CCTV මෙන්න මේ උපකරණ කොටස් තමයි පොතේ මේ රූප ආදානුපාංගකදී නැත්නම් රූප සහ වීඩියෝ ආදානුපාංග කිව්වනම් තමයි වඩා සුදුසු අපිට කියන්න පුළුවන් මේ කොටසට අපි කියන්නේ රූප සහ වීඩියෝ ආදාන උපා හරි අපි කියනවා image and video input devices හරි. මේ අපි කතා කරපු ටික මතක් කරොත් කොටස් ටික තමයි මම කිව්වා අපිට ඩිජිටල් කැමරා කියන එක ගන්න පුළුවන්.
එන පුතේ පාරක් මම සම්බන්ධ කරන්න. අපි කතා කරමින් හිටියේ රූප සහ වීඩියෝ මේ ආදාන උපකරණ කියන යටතේ. එතකොට මම අපි මුලින්ම ලියමින් හිටියේ ඩිජිටල් කැමරාව කියන එක. ඒකදී අපි කියනවා ඩිජිටල් කැමරා. ඊපස්සේ අපිට කියන්න පුළුවන් වීඩියෝ කැමරා. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් පුතේ වෙබ් කැමරා. කියනවා වෙබ් කැම් කියලා කියන. එතනින් අපි ගියපුවාම අවසාන වශයෙන් අපි කතා කරන පුතේ තර මේ රූපසටහන් මං හිතන්නේ අපි කතා කරන දෙයක් නෑ පුතාලා ගැන දන්න නිසා මම වැඩි රූපසටහන පෙන්වන්න යන්නේ නෑ. මේවට අපි පොදුවේ කියනවා මේ රූප එහෙම නැත්නම් වීඩියෝ ආදාන කිරීමේ උපාංග කියලා. right. තවත් මේකෙම තව කොටසකට අපි යනවා පොදුවේ පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් සුපරීක්ෂක තියෙනවා. අපි කියනවා ස්කෑනර්. ඒතර මේ ස්කෑන ටෙක්නොලොජි එක පාවිච්චි කරන අපි කියනවා ස්කෑනින් ඩිවයිසස්. හරි? සුපරීක්ෂක කියලා අපි කියනවා. එහෙම නැත්නම් ඒකට ඉංග්‍රීසි වචන කියන්නේ ස්කෑනින් ඩිවයිසස්. මෙහෙම ඒවා ගොඩක් ඒවා තියෙනවා. මොනවද තියෙන්නේ? අපි කීපයක් මතක් කරමු. ඔව්. මේ ස්කෑන් ටෙක්නොලොජි එක පාවිච්චි වෙන උපකරණ මොනවද තියෙන්නේ පුතේ? මතක් කරමු ටෙස්ට්. අපි MICR කියලා කියන පුතේ. එහෙම නැත්නම් චුම්බක තීන්ත අනුලක්ෂකීවනය කියලා කියනවා. මම මේකේ රූපසටහනක් පෙන්නන්න. විශේෂයෙන් අපි ගත්තොත් මොකද කියන්නේ? චෙක් පත් වගේම පුතේ චෙක් පතක තියෙන තොරතුරු පරිගණකයට ඇතුළත් කරගන්න මේක කෙලින් පාවිච්චි කරනවා. ගොඩක් වෙලාවට බැංකුව වගේ ආයතන ගත්තොත් මේ උපකරණේ ගොඩක් පාවිච්චි වෙනවා. ඊට පස්සේ ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමයේ එහෙම නැත්නම් OMR optical mark recognition කියන එක අපි කතා කරනවා. මේ optical mark recognition කියන එක අපි කතා කරන්න එක හේතුවක් තමයි පුතේ අපි කෙටි පිළිතුරු ප්‍රශ්න ගත්තොත් ඒවා ස්වයංක්‍රීයව තමයි මාක් කරන්නේ දැන් අද වෙනකොට. මේ තාක්ෂණය ගොඩක් පාවිච්චි වෙනවා. හරි? right. අපි ඊළඟට කතා කරොත්
ප්‍රකාශ සංචානන උපක්‍රමය ගැන අපි කතා කරා. එහෙම නැත්නම් ඔප්ටිකල් මාක් රීඩර් කියන එක මේක සුපරීක්ෂක යටතේ එන එකක්. ඊට පස්සේ අපි ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් OCR කියන එකත් පොතේ කතා කරනවා. මේ OCR කියන එකකින් කතා කරන්නේ අපි මේක සිංහල වචනේ ගත්තොත් ප්‍රකාශ අක්ෂර සංජානන තාක්ෂණ වෙනත ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියන එක තමයි කිව්වේ. මේක අතරම අපි කලිනුත් පොතලා O level මට්ටමේ කතා කරන උපකරණේ කැරක්ටර් රෙකග්නිෂන් කියලා කියන්නේ OCR. පොතල ඇප් ගත්තොත් මේවට විශේෂයෙන් නිර්මාණය වෙච්ච ඇප් පවා තියෙනවා. හරි. එතකොට ස්කෑනර් කියන උපකරණය පොතල දාන්න. අපි සාමාන්‍ය දිනදා අපේ තියෙන ඩොකියුමන්ට් එකක් ඡායාරූපයක් හරි පරිගණකය තුලට ලබා ගන්න මේ ස්කෑනර් කියන එක පාවිච්චි කරනවා. දැන් අද වෙනකොට නම් පොතේ ඇප් තියෙනවා. පොතලගේ මොබයිල් ඩිවයිස් එකකිනුත් මේ ස්කෑනර් කියන එක වගේම පොතලට සම්බන්ධ කරගන්න පුළුවන්. මේ වගේ උපකරණයක් අපි ස්කෑනර් කියලා කියන්නේ. අපට අවශ්‍ය ඩොකියුමන්ට් එකක් ඡායාරූපයක් පරිගණකයට ගන්න තමයි ස්කෑනර් කියන එක අපි පාවිච්චි කරේ. ඊට පස්සේ මම කිව්වා මේ චුම්බක තීන්තාණු ලක්ෂණ කියලා කියන්නේ චෙක් පතක්. සාමාන්‍යයෙන් පොතල චෙක් පතක් ගත්තොත් මේකේ කේතයක් තියෙනවා. හරි. සාමාන්‍යයෙන් මේකේ කේතයක් තියෙනවා. හරි. ඒ කේතය කියවන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. දැන් අපි ගත්තොත් මේ තියෙන පොතේ චෙක් පතක්. මේ චෙක් පතේ තියෙනවා කිසියම් කේතයක්. මේ කේතය කියවන්න තමයි අපි ඔය මේ ඒ උපකරණය පාවිච්චි කරන්නේ. මේ උපකරණය ගත්තොත් පුතාලට පෙනේ එක චෙක් පත කියවීම සඳහා පාවිච්චි කරන උපකරණයක් විදිහට තමයි අපි සලකන්නේ. ඔටෝමැටිකලි මේක කියවන්න හැකියාව තියෙන මේකේ විවිධ හැඩ සහිත උපකරණ තියෙනවා පොතේ. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් එහෙම ඒක බලා ගන්න පුළුවන්. තල වශයෙන් ගත්තොත් මේ තියෙන්නේ වගේ අපේ චෙක් පතක් කියවන උපකරණය. මේකට තමයි අපි කියන්නේ මේ චුම්බක තීන්තාණු ලක්ෂ කියවන්නේ කියලා. ඊට පස්සේ අපි අර කිව්වා වගේ ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය කියලා කියන්නේ අපේ කෙටි ප්‍රශ්න පත්‍ර එහෙම ඔයගොල්ලෝ දන්නවා ස්වයංක්‍රීයව තමයි පොතේ කියවන්නේ. ඒතර මේ උපකරණ වලට තමයි අපි මේ ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය කියලා කියන්නේ. කොට අපේ කෙටි ප්‍රශ්න පත්‍රය එකක් නෙමෙයි පොතේ ගණනාවක් එකට දුන්නාම පිළිතුරුත් සමග එහෙනම් මේක ඔටෝමැටිකලි කියවන එක තමයි මේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් අපි කතා කරා ප්‍රකාශ අක්ෂර සංජානන තාක්ෂණය. එහෙම නැත්නම් OCR කියලා. මේ OCR එකත් පොතේ අපේ මොබයිල් ෆෝන් එක හරහා හැකියාව තියෙනවා. එතකොට මේක කියවන්න පුළුවන්. අපිට මම කිව්වා වගේ ඒ සඳහා විශේෂ උපකරණ තියෙනවා. විශේෂ උපකරණ තියෙනවා පොතේ. එතකොට ඒක පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. දැන් මම මේ වගේ එකක් අපි ගත්තොත් මේ පෑනක් වගේ තියෙනවා. නමුත් මේකෙදි කෙලින්ම කරන්නේ මේ පොතේ තියෙන අක්ෂර හරි ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තැන්පත් කරනවා. හැබැයි මේ OCR කියන එක දැන් අපේ මොබයිල් ෆෝන් එකනොත් තියෙනවා. පොතල ගත්තොත් එහෙනම් මොබයිල් එකේ OCR ඇප්ලිකේෂන්ස් තියෙනවා. අපි ඡායාරූපයක් ගත්තාම හරි උදාහරණයක් විදිහට මම ගත්තොත් හරි අද වෙනකොට මේ ස්කෑනින් තාක්ෂණික කෙනෙකු ගොඩක් වෙනස් වෙලා නේ මෙන්න මේ විදිහට අපි පරිගණකය මේ අපේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කරලා ස්කෑනර් ඇප්ලිකේෂන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලට අපි කියනවා ඒක කැප්චර් කරලා අපිට ඊමේල් කරගන්න අපිට හැකියාව තියෙනවා. හරි right. ඒවට පොදුවේ අපි කිව්වේ සුපරීක්ෂක එහෙම නැත්නම් සුපරීක්ෂක එහෙම නැත්නම් ස්කෑනින් ඩිවයිසස් කියන එක. මීට අමතරව අපි තව චුට්ටි කිහිපයක් කතා කරොත් ග්‍රැෆික් ටැබ්ලට් වගේ ඒවා තියෙනවා. මයික්‍රොෆෝන් ඒ වගේ තියෙනවා. ඒවා මේ අපි අර කලින් කතා කර සම්බන්ධයට
නැතුව අපි ගත්තොත් හරි මීට අමතරවත් විවිධ උපකරණ තියෙනවා මම මේ ඒ උපකරණ ලයිස්තුව පුතාලට දෙන්න මේ වගේ ගොඩක් තියෙනවා නමුත් අදාළ වශයෙන් අපි කතා කරොත් ග්‍රැෆික් ටැබ්ලට් කියන උපකරණය ගොඩක් ජනප්‍රිය පුතේ මමත් ගොඩක් වෙලාවට අපේ පාඩම් වලට පාවිච්චි කරන උපකරණයක් මේකට අපි කියන්නේ graphic tablet මේකේ සිංහල වචනේ නම් පුතේ මම කන්නේ අපිට හොයාගන්න අමාරුයි නමුත් මෙන්න මේ වගේ මේ වගේ උපකරණයක් graphic tablet කියලා කියනවා. හරි පෑනක් සහ මතු පිටක් සහිතව. නමුත් මේක අඳින එක කෙලින්ම අපේ පරිගණකයට ගන්න පුළුවන්. ඒතර විවිධ මෘදුකාංග අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ තව තියෙනවා ඩිජිටයිසර් කියලා. ඒකත් ඇත්තටම කියනවා කලින් එකටම සමානයි. මේ වෙනසක් නැහැ. හැබැයි ඒකත් ඉලෙක්ට්‍රොනිකලි පරිවර්තනය කළා තමයි අපිට ලබා දෙන්නේ. ගොඩක් සමානයි පොතේ අපි අර කලින් කතා කරපු ග්‍රැෆික් ටැබ්ලට් එකට ඒකට අපි කියනවා ඩිජිටයිසර් කියලා කියනවා. ඒකට කියන්නේ ඩිජිටයිසර් ටැබ්ලට් කියලාත් අපි පාවිච්චි කරනවා. කලින්ම අර අපි කතා කරපු එකට ටිකක් සමානයි මරු සටහනකින් පුතාලට පෙන්නු. ඒකටම සමානයි. ගොඩක් වෙලාවට එක සමානව යන උපකරණයක්. right ඒතර අපි කතා කරා graphic tablet එක digitizer වචන ටික ලිව්වොත් මේක අර උලට සම්බන්ධ නැහැ පුතේ අපි කිව්වා graphic tablet ඊට පස්සේ digitizer ඊට පස්සේ microphone මේ අමතරව උපකරණ අපි කතා කරමින් හිටිය පුතේ ආදාන උපකරණ කියන්නේ right අපිට ඊළඟ කොටසට ප්‍රතිදාන උපකරණ වලට යන්න තියෙන ඊට කලින් චූටි දේවල් කීපයක් කතා කරන්න ඕනේ වෙනස්කම් හරි කතා කරන්න ඕනේ කීබෝඩ් එක සහ මේ අපේ ඍජු ආදාන උපක්‍රමයේ වාසි අවාසි කතා කරන්න අවශ්‍යයි මොනවද එතකොට යතුරු පූරු අපි පාවිච්චි කරනවා කියන එක අපි පාවිච්චි කරා හැබැයි දැන් අද වෙනකොට අපිට තියෙනවා මේ ඍජු ආදාන උපාංග හරි අපි අපසර ගියොත් මේ මුලම කොටස ගත්තොත් අපි කතා කරපු එකට තමයි එන්න ඕනේ අපි කතා බහ කරන්න ඕනේ මෙන්න මේ ක්‍රමත් එක්ක මේ අපි කතා කරපු පත් එක්ක ඍජු ආදාන උපක්‍රම සහ හරි මෙන්න මේ ඍජු ආදාන උපක්‍රම සහ යතුරු පූරු කියන එක ගත්තොත් මොනවද මේ ඍජු ආදාන උපංග කියන එකේ වාසි තියෙන්නේ හරි ප්‍රශ්නේ දුව මට කියන්න බැලු බැලමට මොනවද තියෙන වාසි අපි යතුරු පූරුව එහෙම නැත්නම් කීබෝඩ් එක ගත්තාම මොනවද තියෙන වාසි තියෙන්නේ කාර්යක්ෂමව කාර්යය ඉටු කරගන්න පුළුවන්. ඔව් අපි කාර්යක්ෂමයි කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් ගතවන කාලේ අපි කීබෝඩ් එකේ යම් තොරතුරක් පරිගණකයට දෙන්න යනවට වඩා අඩු කාලයකින් අපිට මෙන්න මේ උපක්‍රම පාවිච්චි කරොත් අපිට දත් ඇතුළත් කිරීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපිට ඒ සඳහා යන වියදම පවා අඩු කරගන්න හැකියාව තියෙනවා. ක්‍රිෂාන් පුතා මට කියන්න තව වාක්‍යයක්. ඔව් ටයිප් කරලා ඉවරනේ පුතේ.
right ප්‍රශ්නය ඇහුවේ ක්‍රිෂාන් මගේ ප්‍රශ්නය වුණේ යතුරු පුරෝ එහෙම නැත්නම් කීබෝඩ් එක එක්ක ඍජු ආදානු පාං සෑවකුවොත් මේකේ තියෙන වාසි අවාසි මොනවද කියන එක තමයි මම ඇහුවේ. ක්‍රිෂ්ටි තව එකක් කියන්න පුළුවන්? අපි කාර්යක්ෂමයි කියලා කිව්වා. නේද? අපි දැන් මේ කතා කරන පාඩම මොකක්ද කියන එකත් චුට්ටක් සටහන් කරගමු පොතේ. අපි මෙතනදී කතා බහ කරන්නේ මෙතනදී ප්‍රධාන වශයෙන් කතා කරන්න යන්නේ යතුරු පුහුරුව සහ අපි ඍජු ආදාන උපක්‍රම. කිව්වේ ඍජු ආදාන උපක්‍රම. හරි ඍජු ආදාන උපක්‍රම. මේක ගැන සසඳන්න තමයි කිව්වේ. එතකොට අපිට මේක ගන්න පුළුවන් අපි මම අය පාරක් මේක ගත්තොත් සසඳීමේ යටතේ අපිට එක පැත්තක කියන්න පුළුවන් මොනවද යතුරු පූර්වයේ තියෙන වාසි. හරි? එක පැත්තක තියෙනවා යතුරු පූර්ව. අපි මේකේ වාසි අවාසි. දැනට අපේ ටෙස්ට් කිව්වා. හරි? අපි කියන්න පුළුවන් අඩු වේගය. අපි මොන හරි දත්තයක් ඇතුළත් කරද්දී ඒකේ වේගය අඩුයි. මේකේ වැඩි වේගය. තවත් වචන වලින් කිව්වොත් නේද? කාර්යක්ෂමතාවය අඩුයි. හරි? කාර්යක්ෂමතාව අඩුයි. හැබැයි ඍජු ආදාන උපගතව ඒක කාර්යක්ෂමයි. හරි? එද කාර්යක්ෂමයි. එතකොට මේකෙන් තියෙන දත්ත ගැන තියෙන විශ්වාසය ගත්තොත් අඩු විශ්වාසයක්. මේ පැත්තට ගත්තොත් වැඩි විශ්වාසයක්. ඒ අඩු විශ්වාසයක් කියලා කියන්නේ මෙතනදී මේකෙදි කියන්නේ රිලයබිලිටි කියන එක අපිට දෙන දත්තය කොතරම් නිවැරදිද කියලා ගත්තොත් නේද? ඊට පස්සේ මේකේ අවාසියක් තියෙනවා. ඔව් ඍජු ආදාන උපාංගවල අවාසියක් කියන්නේ මට කවුරු හරි උත්තර දෙන්න කෙනෙක්. අවාසි. ඔව් මිල ගැන කිව්වොත් කොහොමද මිල? අපිට මේකේ මිල අඩුයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ සඳහා වැඩි මිලක් හරි අපිට භාවිතා කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ අපි ආදාන උපක්‍රම ගැන කතා කරලා ඉවර කරා. අවසානයේදී අපි යතුරු කූරු සහ මේ ඍජු ආදාන උපාංග අතර සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ වාසි අවාසි කියන කොටස ගැන අපි කතා බහ කරා.
හොඳයි. අපි එහෙනම් පොතේ ආදාන උපාංග කියන එක ඉවරයි. අපි කෙලින්ම එහෙනම් ප්‍රතිදාන උපාංග වලට යමු. ප්‍රතිදාන උපාංගය යටතේ ඇත්තටම මේ අපි කලින් කතා කරපු කොටස් කීපයක්ම තමයි කතා කරන්න තියෙන්නේ. අපිට පරිගණක තිරේ අපි දන්නවා ප්‍රධාන වශයෙන් මේ ප්‍රතිදාන උපාංග වල උඩින්ම තියෙන එක. ඊට පස්සේ අපි මුද්‍රණ යන්ත්‍රය ගැන කතා කරන්න පුළුවන්. ඒකෙත් විවිධ කොටස් තියෙනවා. ඒ ටික බලමු. right. එහෙනම් අපි ප්‍රතිදාන උපාංග තමයි එහෙම නැත්නම් output device කියන එක තමයි මෙතන මම ඊළඟට කතා කරන්න යන්නේ. මේකේ යටතේ තමයි ප්‍රධාන වශයෙන් පරිගණක තිර සහ මුද්‍රක ගැන කතා කරන්න යනවා. එතකොට අපි කිව්වා ප්‍රතිදාන උපකරණ අපි කියනවා output devices. ප්‍රධාන උපාංග. මේක යටතේ අපි කතා කරන ප්‍රධාන එකක් තමයි මේ මොනිටර් එහෙම නැත්නම් පරිගණක තිරය කියන එකනේ. පරිගණක තිරය. කියනවා computer monitor. monitor කියන්නේ. මේකේ වර්ග කීපයක් තියෙනවා. තිර වර්ග ගත්තොත් ඔයාලා දන්නා මුලින්ම තිබ්බේ CRT තිර. එහෙම නැත්නම් අපි කියනවා මේකට කැතෝඩ කිරණ නල. right. ඊට පස්සේ ඔයාලා දන්නවා LCD. right. ඊට පස්සේ අද වෙනකොට තියෙන නවතම තාක්ෂණය ගත්තොත් LED. right. මොනිටර්ස් වර්ග ගැන කතා කරොත් අපි දන්න පොතේ මේකෙදී කැතෝඩ කිරණ නල තාක්ෂණය තමයි පාවිච්චි කරන CRT කියන එකේදී දැනට භාවිතයෙන් ඉවත් වෙමින් යනවා. නමුත් තාමත් සමහර අපේ ගෙවල් වල නේද මේ ක්‍රමේ පරිගණක තිර තමයි තිබුණේ. මේකේ වාසි අවාසිත අපි මතකද මුලින් කතා කරලා තිබුණේ ප්‍රමාණය විශාලයි. හැබැයි අද වෙනකොට මිල ගොඩාක් අඩු වෙලා තියෙනවා. මොකද පාවිච්චි නොකරන තරම්. හැබැයි අපි ගත්තොත් එහෙම LCD එහෙම නැත්නම් LED ගත්තොත් පෙනුමෙන් අපිට හොයන්න ටිකක් අමාරුයි. හැබැයි එන්න අවශ්‍ය ඉඩ ප්‍රමාණයම ගොඩාක් අඩු කරලා තියෙන්නේ LED සහ LCD සහ LED මොනිටර් ගත්තා. අපි වාසි කතා කරොත් දැන් අද වෙනකොට වැඩිම පාවිච්චි වෙන්නේ කොයිතරද ටෙස්නි? ඔව් පුතේ. LED තමයි ක්‍රිෂාන් කියලා දින LED තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ. කවුරු හරි මට කිව්වොත් ඇයි? එහෙනම් CRT තිර සහ LCD තිර වෙනුවට දැන් LED තිර වැඩිපුර පාවිච්චි කරන කියලා කවුරු හරි හැවුවොත් මිලෙන් අඩුයි. LED මිලෙන් අඩුයි කියලාද පුතා කියන්නේ? නෑ මිල ගත්තොත් පුතේ පරණ පරිගණකනේ ගොඩක් වෙලාවට ගණන් අඩු ඒ නිසා CRT සහ LCD තමයි අනිවාර්යෙන් මිල ගත්තොත් අඩු වෙන්නේ. නමුත් අපි ගත්තොත් විදුලි පරිභෝජනය ගත්තොත් විදුලි පරිභෝජනය නම් අනිවාර්යෙන්ම අඩු LED. ඒක හේතුවක් තමයි අද වෙනකොට වේගයක් වැඩි. ඔව් වේගවත් බව වැඩි කියලා කියන්න පුළුවන්. හරි. ඒතර වියදම අවමයි ඒ වියදම අවමයි කියලා විශේෂයෙන් මේ විදුලිය සඳහා මේ අවශ්‍ය වන විදුලි පරිභෝජනය අඩුයි. නේද? ආයු කාලය එහෙම වැඩි.
හරි මෙන්න මේ වගේ වාසින්ද ගොඩක් වෙනකොට අපි LED තිරට යනවා හැබැයි මතක තියාගෙන සාපේක්ෂව මොනිටරේෂන් හා වියදම් කරන මුදල වෙනස් වෙනවා. පෙනූ පෙනුමට ගත්තොත් මේ දෙකම එකයි. අපි LCD ද LED කියලා ගත්තොත් ඒක බැලු බැලමට අපිට පේන්නේ හරි ඒක LCD ද නැද්ද කියන එක අපිට බැලු බැලමට පේන්නේ. නමුත් මට හිතෙන ඒ හරහා පුතේ අපිට දැනගන්න පුළුවන් මේක ඇයි මොනවද වෙනස්කම් තියෙන්නේ කියලා. එහෙනම් ඊ අපි කතා කරේ පරිගණක තිර ගැන. එහෙනම් අපි පරිගණක තියෙන වර්ග තුන කතා කරා. ඒකේ LED තිර තමයි වැඩිපුර පාවිච්චි වෙන්නේ කියලා ගත්තා. ඒකේ වාසි අවාසි කතා කරා. අපි ඊළඟ එකට ගියොත් ඊළඟට මොනිටර් එකට පස්සේ වැඩිපුරම පාවිච්චි කරන උපාංගය වෙන්න පුළුවන් මුද්‍රකය කියන. එහෙම නැත්නම් අපි කියනවා printer. printer කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතර මේ printers වර්ග කීපයක් කියන්න පුතේ මොනවද ඔයගොල්ලෝ දාන printers? ඔව් පුතේ printers වර්ග කීපයක් කියමු. ටිට්න්‍යාස මුද්‍රකය, පේලි මුද්‍රකය, තාප අනිවාර්යයෙන්ම අපි කතා කරා පුතේ අපි කිව්වොත් එහෙම මේ ඉම්පැක්ට් එහෙම නැත්නම් තදින් වැදීමෙන් මුද්‍රණය වෙන උපකරණ කියලා ගත්තොත් තිත්න්‍යාස එහෙම නැත්නම් අපි කියනවා ඩොට් මැට්‍රික්ස් printers පාවිච්චි වෙනවා. තව අපි මුද්‍රක වර්ග කීපයක් ලියුවොත් තිත්න්‍යාස මුද්‍රක තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා තීන්ද විදු. තීන්ද විදු මුද්‍රක තියෙනවා. අපි කියන ඉන්ජෙට් printers තියෙනවා. සාපේක්ෂව දැන් ගොඩක් අපි අද වෙනකොට වැඩිපුර යන්නේ මේ තීන්ත විදුම් කියන එක තමයි යන්නේ. මීට අමතරව අපි දන්න පොතේ ලේස පරිගණක තිබුණා, පේලි පරිගණක තිබුණා, ප්ලොටර්ස් තිබුණා. මම හිතන්නේ අපි මේ ගැන වැඩිපුරම අපි කතා කරා. හරි? මේ ගැන අපි වැඩිපුරම කතා කරා. right. එහෙනම් අපි ඒ කතා කරේ පොතේ output devices ගැන. එතනින් එහාට ගිහ්වහම අපි කතා කරනවා ආචයන උපාංග. එහෙම නැත්නම් දත්ත තැම්පත් කරන්න හැකි උපාංග මොනවද කියන එක. එහෙනම් අපි මේ කොටසට කියමු. මේකෙදි කතා කරන්න යන්නේ ආචයන උපාංග. ආචයන උපාංග. ඒකට අපි කියනවා storage devices. ආචයන උපාංග. right. පොතල මට chat එකේ කීපයක් එවන්න.
channel place. එහෙම නැත්නම් storage devices කීපයක් ඒවා. මට මිනිත්තු 5ක් දෙන්න එතකම් පොතේ මට ටයිප් කරලා එවන්න. ආචානුපාංග මොනවද තියෙන්නේ සහ ඒවල ධාරිතාවයන් පුතාලා දන්නේවා දල වශයෙන්. කොච්චර මට්ටමට දන්නවද කියන එක පොඩ්ඩක් බලන්නත් එක්ක මට දල වශයෙන් සටහන් කරලා එවන්න. ඔව් ආචානුපාංගය සහ ඒකේ ධාරිතාවය. හරි පුතේ. හරි. ආචානුපාංග ගැන කතා කර අනිවාර්යෙන් පුතාලා දැනගන්න ඕනේ දෘඩ තැටියේ නැත්නම් හાર્ඩ් ඩිස්ක් එකක තියෙන්න ඕනේ. නේ දල වශයෙන් හાર્ඩ් ඩිස්ක් එකක කැපැසිටි එක කොච්චරක් විතරද පුතේ දැන් මේ වෙනකොට? ඔව් hard disk එක ඔව් 1 terabyte ඔව් හොඳයි නැත්නම් 500 gigabytes එහෙම නැත්නම් 1 terabyte විතර වගේ තමයි සාමාන්‍ය අපි දුරතටියක් තියෙන්නේ. එතනින් එහාට පොතේ තියෙනවා CD-ROM, DVD-ROM සහ Blu-ray පුතාලා ඒකට අපි කියනවා මේ සමාන්තර පරිගණනය කියලා. මේකට කියනවා සමාන්තර. අපි මේකට කියන්නේ සමාන්තර පරිගණනය. හරි බලන්න. PARALLEL parallel computing. ඒ කියන්නේ එක වගේ කාර්යයන් ගණනාවක් අපිට එකට වැඩ කරන්න පුළුවන් පරිගණක කොට අපි කියන සමාන්තර පරිගණනය කියලා. ඉතින් එහාට කියලා තියෙන ජාලක පරිගණනක grid computing. ජාලක පරිගණනය එහෙම නැත්නම් මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා grid computing. ක්‍රම දෙකක්. ඒතර මේකේ වෙන දේ කතා කරපොත් මේ සමාන්තර පරිගණනය කියලා කියන්නේ අපිට එක සැරේ වැඩ ගොඩක් කරන්න පුළුවන් නම්. එහෙම නැත්නම් අපි ගැටලුවක් දුන්නාම ගැටලුවේ කුඩා ගැටලු ගණනාවකට නිර්මාණය කරලා ඒවා සමාන්තරව ක්‍රියාත්මක සමාන්තරක ඒ මොහොතේම හරි සමාන්තර එක සැරේ වැඩ කීපයක් කියන අදහස. ඊළඟ ජාලක පරිගණනය ගත්තාම ඒක grid computing. එතකොට මේවා දැන් අපි අද වෙනකොට ප්‍රති තාක්ෂණයේ දියුණු වෙලා දැන් Google වගේ ගත්තොත් එහෙම මේ තප්පරයකට බිලියන ගණන් මේ වෙබ් පිටවල තොරතුරු අපිට ලබා දෙනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ මේ වගේ සාමාන්‍යයෙන් වැඩසටහනක් අපේ සාමාන්‍ය පරිගණකයට තියාගන්න බෑ. මොකද එකක් තමයි දත්ත ප්‍රමාණය ගොඩක් වැඩි. හරි? එතකොට මේ ඔක්කොම කෙනෙකුට සම්බන්ධ වෙච්ච අයව බලන්නත් මේ අපහසුයි. නමුත් භාවිතයේ තියෙන්නේ ගැටලු සංකීර්ණ ගැටලුවක් විසඳන්න. එතකොට මේ සංකීර්ණ ගැටලුවට සම්බන්ධ වෙනවා පරිගණක ගණනාව. එතකොට මේ පරිගණක ගණනාවට තමයි මේ සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ අපේ ගැටලුවේ පියවරවල් වෙන වෙනම ඒ අදාළ ජාල පරිගණක වලට යැවීම සිදු වෙනවා. හොඳයි. එහෙනම් පුතේ අපි දෘඩාංක ගැන ඔච්චර තමයි කතා කරන්නේ. ඒකත් මම නෝට් එක පොතාලට එවන්න. ගොඩක් ලියන්න තියෙන නිසා මම වෙලාව එච්චරම පාවිච්චි කරන්න කැමති නැහැ.
අවසාන වශයෙන් මම පොතේ අපිට ඊළඟට කතා කරන පාඩම් කොටස මතක් කරලා දෙන්න නවතන්න. අපි ඊළඟට කතා කරන්නේ වොන් නියුමාන් නිර්මිත එහෙම නැත්නම් ආකිටෙක්චර් කියන එක. මේ වොන් නියුමාන් කියන පුද්ගලයා කිව්වා සියලුම දත්යන් සහ උපදේශ තැන්පත් කරලා තියෙන්නේ වෙනස් කළ හැකි මොකද කියන්නේ අපි කිව්වේ දත්ත සහ උපදේශ අපි කියන මොඩිෆයබල් මෙමරි පරිගණක මතකයේ තැන්පත් කරලා ක්‍රියාත්මක වෙනවා කියන අදහස තමයි අපිට ලැබුණේ. හොඳයි පුතේ එහෙනම් මං හිතන්නේ අපි අදට එතනින් නතර කරමු. ලබන සතියේ හැමෝම ඉතුරු කොටස එමු. මම මේ අතරේ හෑන්ඩ් අවුට් එකක් එවනවා. පුතාලට ඒ ටික කරන්න අපි මේ දක්වා කරපු කොටස් වලින්. හොඳයි පුතේ එහෙනම් මම අදට නතර කරනවා.